සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් මකරන්දේ සුවදින් පින්සිත නිවාසනහන බෞද්ධ රූපවාහිනිය මේ පෙරේදී sannivedanaya කරන දායකත්ව දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පින්වත්නි, මෙතුම් වූ දේශනාව උදෙසා සිදු කළා වූ ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනිය මෙතරියට වැඩම කොට වැඩ හිටින පින්වත් ස්වාමීන් වහන්සේ කොළඹ 7 බෞද්ධාලෝකමාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය අවසරයි තලල්ලේ චන්දකිත්තේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් දොහොත් මුතුනත් පැඳ සාදුනාතනන් බා පිළිගනිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදහැවතුනි, අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරන පින්වත් පිරිස රත්මලාන නෙළුම්පුර පදිංචිව සිට විය වූ දුලනි සේනාරත්න මල්ලව මහත්මියට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන එතුමියගේ ස්වාමි පුරුෂයා වන ශර්ලි මල්ලව මහතා සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි දෝදරු පින්වත් පිරිස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං අප්පටිකූලේ පටික්ඛූල සංඤී විහරෙය්‍යාති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. බෞද්ධ රූපවාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙමින් බණ අහන්නට ප්‍රිය කරන ලංකාවේ සහ ලෝකයේ පුරාම විසිරී සිටින සදහැවතුන් කෙරෙහි මහත් කරුණාවෙන් මේ වටිනා ධර්ම දානමය කුසලය සිදු කරනු ලබන්නේ රත්මලාන නෙළුම්පුර පාර අංක 36 දරණ නිවසේ පදිංචි ශර්ලි මල්ලව මහත්මයා ඇතුළු ඕස්ට්‍රේලියාවේ පදිංචි දූදරු පිරිස ඒක රාශී වෙලා ඊටාම වටිනා සත්පුරුෂ අරමුණු කිහිපයක් පෙරදරි කරගෙනයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. පසුගිය වසරේ ජූලි මාස 19 වෙනි දින අභාව ප්‍රාප්ත වූ දුලිනි සේනාරත්න මල්ලව මහත්මනියට දයාබර ස්වාමී දියණියට ආදරණීය මෑණියන් වහන්සේට ඒ සොහොයුරියට ශ්‍රේෂ්ඨ ඥාතිවරියට පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිවයි පින්කම සිද්ධ කරන්නේ. ඒත් එක්කම නිහාරා දියණියගේ දෙමාපියන් වන ආනන්දලාල් යාපා මහත්මයාට සහ ලලනි යාපා මහත්මනිය ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට
පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කරන අතර ශර්ලි මල්ලව මහත්මයාට පුතුන් දෙදෙනා වන රසික සහ ශවන්ත මහතුරුන්ට ලේලීවරුන් වන නිහාරා සහ යෝෂිනී ඇතුළු මුණුබුරු මිනිබිරියන් වන සේනුජ බානුජ යවාන් මලින්ති සහ ටාශිනී කියන ඒ දරුවන්ට ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. වසර 105ක් සපිරුණු දුලිනි මහත්මණිගේ ආදරණීය මෑණියන් වහන්සේ කරුණාවතී දන්දනීය මාතාවට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. යෝෂිනී දියණියගේ දෙමාපියන් ඇතුළු දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ලක්වැසි ලූවැසි හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දායකත්වයේ දරන පින්වතුන්ගේ ඒ උතුම් සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කර සිටිනවා. අභාව ප්‍රාප්ත දුලිනි සේනාරත්න මහත්මනිය කලක් රෝගාතුරව සිටියත් එතුමිය අවසාන කාලේ ධර්මානුකූල චින්තනයෙන් තමන්ගේ මනස සුවපත් කරගෙන හදාගෙන මරණයට සාර්ථකව මුහුණ දුන්න මාතාවක්. රත්මලාන තෙලවල ස්වර්ණමාලි විහාරස්ථානයෙහි ප්‍රධාන දායකාවක විදිහට ඒ විහාරස්ථානයේ කෙරෙන පින්කම්වලදී කටින පින්කම් ආදී පින්කම් මූලිකව සිදු කරමින් ඒ වගේම මාතර ඇල්ලකන්ද ආරණ්‍ය සේනාසනය වැනි සේනාසන ඇසුරු කරගෙන විවිධ ධර්ම ග්‍රන්ථ ත්‍රිපිටක ග්‍රන්ථ පූජාවන් ආදිය සිද්ධ කරමින් කටයුතු කරලා තිබෙනවා. මාතර වල්ගම විජයතිලකාරාමයට ධර්මාසනයක් පූජා කරලා තිබෙනවා. ඒ වගේම හැකි හැම අවස්ථාවකදීම ගිලන් උපස්ථානයේ සිදු කරපු බොහොම ගෞරවනීය ගුරුවරියක විදිහට දහස් ගණන් සිසු දරු දැරියන්ගේ නැනස පාදා කටයුතු කරපු ගුරු මාතාවක්. ඉතින් එතුමිය ඔබ අප හැම දිනාටම ජීවිතයේ සැබෑ අරුත පැහැදිලි කර දෙමින් පරලෝසපත් වුණාම එතුමිය වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න සත්පුරුෂ ස්වාමි පුරුෂයෙකු විදිහට දරුවන් විදිහට ඥාතීන් විදිහට කළ හැකි කළ යුතු ඉහළම සත්කාරය සම්මානය මෙලෙසින් පින් කරලා පින් අනුමෝදන් කිරීම පමණයි. ඒ හොඳින් වටහාගෙන බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දෙමින් මේ ධර්ම දානමය පින්කම මේ පින්නතුන් මෙලෙසින් සිද්ධ කරන්නේ. මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ ඊටාම වටින ධර්ම කාරණා කිහිපයක් විස්තර කරලා දෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම තිකණ්ඩකී සූත්‍රය. තිකණ්ඩකී කියලා කියන්නේ කැලෑවකට කියන නමක්. එදා කාලේ ඉන්දියාවේ තිබිච්ච කැලෑවක්. මේ කැලෑව තිබුණේ සාකේත කියන නුවර ඇසුරු කරගෙන. බුදුරජාණන් වහන්සේ සාකේත නුවර තිකණ්ඩකී කියන වනයෙහි වාසය කරන සමයක භික්ෂූන් වහන්සේලා මුල් කරගෙන මේ සූත්‍ර දේශනාව සිදු කරලා තියෙනවා. මේ සූත්‍රයේදී අපිට අලුතෙන් යමක් ඉගෙන ගන්න ලැබෙන බව මා විශ්වාස කරනවා. ඊට හේතුව තමයි සාමාන්‍යයෙන් පින්නතුනේ අපි දන්නවා අපි අහලා තියෙනවා කිසියම් ලස්සන දෙයක් දැක්කොත් ඒ ලස්සනෙහි ඇලෙන එක නවත්ත ගන්න
ලස්සන දේවල් ඇලෙන එක නවත්ත ගන්න ඒකේ අසුබය. එහෙම නැත්නම් පිළිකුල දකින්න කියලා. දැන් ඔබෙන් ඇහුවොත් කවුරු හරි ලස්සන එකක පිළිකුල දැක්කොත් ඒක හොඳද නරකද කියලා ඔබ එක සැරේට කියවේ ඒක හොඳයි කියලා. මොකද අපි ධර්මයේදී අහලා තියෙනවා ලස්සන දේවල් වල උනත් ඇලෙන්න හොඳ නැහැ. ඇලෙන එක නරකයි. ඇලෙන එක නරක නිසා නොඇලී ඉන්න ඇලෙන සුළු දේවල් වල පිළිකුල දකින්න කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඔබෙන් ඇහුවොත් කැත දේවල් ලස්සන විදිහට දකින්න කියලා. එතකොට ඔබ කියයි ඒක නම් හොඳ නෑ. කැත දේවල් ලස්සන විදිහට දකින්න ගත්තොත් වෙන්නේ ඒවා ඇලෙන එක කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නෑ. ඔබ දන්නවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය වෙනවා කැත දේවලත් ලස්සන දකින්න. එහෙම නැත්නම් පිළිකුල් සහගත දේවල් වල පිළිකුල් නැති බව දකින්න අවශ්‍ය වෙනවා. ඇයි ඒ? සමහරු ලස්සනෙහි ඇලෙනවා වගේම පිළිකුල් දේවල මොකද කරන්නේ? ගැටෙනවා. එතකොට හොඳ නැත්තේ ඇලීම විතරක් නෙවෙයි. ගැටීමත් හොඳ නෑ. ඇලීම ගැටීම කියන මේ මානසික ස්වභාව දෙක මනෝභාවයන් දෙක අවබෝධයට දැඩිසේ බාධා කරන චෛතසික දෙකක්. ඇලෙන එකයි ගැටෙන එකයි. ඇලීමට කියනවා රාගය කියලා. ගැටීමට කියනවා ද්වේෂය කියලා. එතකොට රාගය හොඳ නෑ වගේම ද්වේෂයත් හොඳ නෑ. එතකොට ලස්සන දේවල් දැකලා රාගය ඇවිස්සෙන හින්දා අපි කියනවා ඒක පුළුවන් තරම් පිළිකුල දකින්න කියලා. කැත දේවල් දැක්කොත් හිත පුහුණු නැති කෙනාගේ මොකද ඇති වෙන්නේ? ද්වේෂය ඇති වෙනවා. ඒතර ද්වේෂයත් හොඳ දෙයක් නෙවෙයිනේ. ඒ නිසා ඒ කැත දේ ලස්සන විදිහට දකින්න පුරුදු වෙන්න ඕන. එහෙම වුණාම අර ඇති වෙන ද්වේෂය පාලනය කරගන්න පුළුවන්. අන්න ඒ බව පැහැදිලි කරමින් දේශනා කරපු සූත්‍රයක් තමයි මේ තිකණ්ඩකී සූත්‍රය කියලා කියන්නේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ කාරණා පහක් අවධාරණය කරනවා. ඒ නිසා මේක අංගුත්තර නිකායේ පංචක නිපාතයට ඇතුල් කරලා තියෙනවා මේ සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං අප්පටිකූලේ පටික්කූල සංඤේ විහරෙය්‍ය. මහණෙනි සාධු හොඳයි. සාධු කියන්නේ යහපත් කියන අදහස. හොඳයි මොකද්ද හොඳ? භික්ඛු භික්ෂුවක්ට පුළුවන් නම් කාලේන කාලං කියන්නේ විටින් විට නිතර දෙවේල කියලා කියන්නත් පුළුවන්. විටින් විට අවස්ථාවෝචිතව තව විදිහකින් කිව්වොත් අප්පටික්කූලේ පිළිකුල් නැති දේවල් වල අප්පටික්කූලේ කියලා කියන්නේ පිළිකුල් නැති දේවල්. තව තේරෙන විදිහට සුබ දේවල්, හොඳ දේවල්, ලස්සන දේවල් කියලා අපිට ඒක අර්ථ කරගන්න පුළුවන්. අන්න ඒ හොඳ ලස්සන දේවල් වල පටික්කූල සංඤේ විහෙරති. පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒක පුරුදු වෙන්න කියලා කියනවා. හොඳ දේවල් තියෙනවා, ලස්සන දේවල් තියෙනවා, ප්‍රියජනක දේවල් තියෙනවා. ඒවා අප්‍රියයි කියලා, පිළිකුල් සහගතයි කියලා, කැතයි කියලා විටින් විට හිතන්න. දැන් සාමාන්‍ය අපි එහෙම හිතන්න පුරුදු වෙලා ඉන්නවා. නේද? දැන් ලස්සන රූපයක් දැක්කහම ඒ රූපය නිසා කෙලෙස් ඇවිස්සලා එනවයි කියලා හිතුනහම අපි එක සැරේට මොකද කරන්නේ?
අනේ ඉතින් ඔය ලස්සනට ඊට වැඩක් නැහැ අනිත්‍යයිනේ කියලා ඒක ඉස්සරහට අනිත්‍යයට හරවන ගතියක් තියෙනවා. නේද? අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ ලස්සන දේවල් කැත කරලා බලන්න විතරයි. දැන් මල් ගන්න ගත්තොත් නේද? මල් මොකද කරන්නේ? මල් කරන්නේම ලස්සනව කැත කරන එකනේ. නේද? අපි මල් පූජා කරනකොට වන්න ගන්ධ ගුණෝ පේතං ඒතං කුසුම සන්තතින් ඔහොම කියලා ඉවරලා ඊට පස්සේ කියනවා පුප්පම් මිලායාති යතයිතම්. නේද? එතකොට සාමාන්‍යයෙන් අපි මලක අනිත්‍ය දකින්න කියලා කිව්වහම මේ ලස්සනට හැඩට පිපිලා තියෙන මල පරවෙල යන එක ගැන විතරනේ අපි වැඩියෙන් හිතන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙම හිතනකොට අර ලස්සනට තියෙන මලෙහි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට සමහර ඒවා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා විටින් විට මොකක්ද මේ කැත දේවල් ලස්සන වෙන බවත් හිතන්න කියලා. දැන් ඔබට පුළුවන්කම තියෙනවා නම් පරමල් ගොඩක් දැකලා ඒකේ ලස්සන දිහා බලන්න. හැබැයි නුවණින් නිකන් නෙවෙයි. නුවණින් මේ වැඩේ කරන්න ඕන. පරමල් දිහා බලලා ඒකේ ඒක ලස්සනට තිබිච්ච හැටි බලන්න ඕන. එහෙම වෙනකොට මොකද එයා කරන්නේ? එයා පරමල් වල ගැටෙන්න යන්නේ නැහැ. මොකද එයාට ලස්සන දැකලා මෙහෙමත් මේ මලෙහි ස්වභාවයක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. එතකොට ලස්සන කැත දෙක මලට ආවේනික ලක්ෂණයක් කියලා එයා තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගත්ත එක්කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? ලස්සන වෙලාවට මලේ ඇලෙන්නෙත් නැහැ. කැත වෙලාවට මලේ ගැටෙන්නෙත් නැහැ. එයා දන්නවා මේකට හොඳ කාලෙකුත් තිබුණා කියලා. නේද? දැන් බලන්න මිනිස්සු ඉන්නවනේ. මිනිස්සු සමහරු හොඳ අය ඉන්නවා. සමහරු නරකයි. අපි සාමාන්‍ය හොඳයි නරකයි කියලා වර්ග කරලා බෙදුවට ඔය මිනිස්සු සදාතනිකම නරකද? නෑනේ. නේ යම් යම් ක්‍රියාකාරකමක් දෙකක් තුනක් මොකක් හරි ක්‍රියාකාරකම් සමුදායක් නිසා අපි යාර නරකයි කියලා කියනවා. නේද? හැබැයි එයා ළඟ හොඳක් නැද්ද? සමහර වෙලාවට එයාගා හොඳ තියෙන්න පුළුවන්. නේද? එතකොට හොඳ දකින්නේ නැති තාක්කල් අරයාගේ නරක දකින තාක්කල්ම අපිට එයා සම්බන්ධයෙන් ඇති වෙන්නේ මොකද්ද? අපිට ඇති වෙන්නේ ගැටීමක්. නේද? අපිට ඇති වෙන්නේ ගැටීමක්. හැබැයි අපි හිතුවොත් අනේ මේ මිනිහා මෙහෙම වුණාට ඉස්සර කොච්චර හොඳයිද කියලා හිතනකොට මොකද වෙන්නේ? අර හොඳ ගැන හිතනකොට දැන් හොඳ නැති බව ඇත්තයි. නමුත් ඉස්සර හොඳ ගැන හිතනකොට අනේ ඉතින් දැන් දුර්වලතාවයනේ කියලා අර දැන් දුර්වලතාවය හමුවේ ගැටෙන්නේ නැහැ ඉස්සර හොඳ මතක තියෙන නිසා. නේද? අන්න එතකොට එයා හොඳෙහි ඇලෙන්නෙත් නැහැ නරකෙහි ගැටෙන්නෙත් නැහැ. නොඇලෙන නොගැටෙන මානසිකත්වය ආර්ය සත්‍ය අවබෝධයට මධ්‍යම ප්‍රතිපදාව පුරුදු කිරීමට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා ඒක හොඳට පුරුදු කරන්න ඕන. නොයලී ඉන්න ඕන නොගැටී ඉන්න ඕන. එතකොට සාමාන්‍ය ස්වභාවය තමයි මිනිස්සුන්ගේ සුභ අරමුණෙහි ඇලෙනවා ගැටෙන්නේ මොන අරමුණේද? අසුභ අරමුණෙහි ගැටෙනවා. පිළිකුලෙහි ගැටෙනවා පිළිකුල් නැති දේවල් වල ඇලෙනවා. අන්න ඒ පදනම යටතේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා විටින් විට හිතන්න ඕන. මෙන්න මේ කාරණා පහ ගැන. ඔන්න පළවෙනි කාරණාව මතක තබා ගන්න. භික්ෂුවක් විසින් විටින් විට හිතීම හොඳයි. මොකක්ද? පිළිකුල් නොවන දේවල් සම්බන්ධයෙන් පිළිකුල් සංඥාවෙන් හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ පළවෙනි එක. දෙවැනි එක පිළිකුල් නොවන
දේවල් තියෙනවා. පිළිකුල් දේවල් තියෙනවා. ඒ පිළිකුල් දේවල් පිළිකුල් නොවන දේවල් විදිහට හිතන්න ඕන. පළවෙනි එක පිළිකුල් නොවන දේ, ඒ කියන්නේ ලස්සන දේ පිළිකුල් විදිහට හිතන එක. දෙවෙනි එක පිළිකුල් දේ පිළිකුල් නොවන දේ විදිහට විටින් විට හිතන්න ඕන. ඊළඟ තුන්වෙනි එක මේ ලෝකේ සමහර ඒවා තියෙනවා ඒවයි පිළිකුලයි පිළිකුල් නොවන ස්වභාවයයි දෙකම එකට තියෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ලස්සනයි කැතයි දෙකම එකට තියෙනවා. තවත් විදිහකට කිව්වොත් හොඳයි නරකයි දෙකම තියෙන මිනිස්සු ඉන්න ඕනේ. නේද? අන්න ඒ වාගේ අය. දැන් සමහර මිනිස්සුන්ගේ වැඩ අපිට මොන වගේද? මහ පිළිකුල්. නේද? වැඩ පිළිකුල් වුණාට හඬ සමහරකට පිළිකුල් නැහැ. නේද? දේශපාලඥයන්ගේ වගේ. නේද? වැඩ පිළිකුල් වුණාට ලස්සනට ආකර්ශනීය විදිහට කතා කරන අය ඉන්නවා. එතකොට මේ පිළිකුල් කියලා කියන්නේ මේ ජුගුප්සා සහගතව එහෙම නැත්නම් මේ කුණු වෙලා යන ඒ අදහසමම නෙවෙයි. පිළිකුල් දේ සාමාන්‍යයෙන් අපි පිළිකුල් කියලා කියන්නේ අප්‍රිය දේවල්. නේද? පිළිකුල් නැති දේ කියන්නේ ප්‍රිය දේවල්. එතකොට මේ ලෝකයේ තියෙනවා සමහර ಜಾති පිළිකුල් ස්වභාවයයි පිළිකුල් නැති ස්වභාවයයි දෙකම තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? හොඳයි නරකයි දෙකම තියෙනවා. නේද? දැන් අපි ගැන කල්පනා කරලා බැලුවොත් අපි මොන වගේද? අපි හොඳම හොඳ අයද? එහෙම කියනවා ඇති. නමුත් මම නම් හිතන්නේ මම නම් එහෙම නෑ. නේද? හැබැයි අපි නරකම නරකත් නෑ. නේද? පුහුදුන් අපි හැමෝම පින්නතුනේ ගොඩක් වෙලාවට මොන වගේද? හොඳයි නරකයි දෙකම තියෙනවා. නේද? දැන් අපි මේ පටික්කුල කියන පිළිකුල් කියන වචනේම අරගෙන ගත්තොත් බලන්න. සමහරු ඉන්නව මේ සමාජෙ පින්නතුනේ ඒ අයගේ වචනත් පිළිකුල් සහගත. අහන්න හිතෙන්නේ නැහැ. ජුගුප්සා සහගතයි. වචන පිළිකුල් සහගත ජුගුප්සා සහගත අයට කියනවා ගූතභානී පුද්ගලයෝ කියලා. මේ ලෝකේ ඉන්නවා වචන කතා කරන ಜಾති කී දෙනෙක්ද? 4ක් ඉන්නවා. ඒ අයට කියනවා පළවෙනි එක්කෙනාට කියනවා ගූතභානී. දෙවෙනි එක්කෙනාට කියනවා පුප්පභානී. තුන්වෙනි එක්කෙනාට කියනවා මధుභානී. හතරවෙනි එක්කෙනාට කියනවා මිතභානී. ගූතභානී කියන්නේ අසුචි වගේ ගඳ ගහන වචන කතා. ඒ කියන්නේ පිළිකුල් වචන කතා කරන අය. නේද? සමහර වෙලාවට අපි අතෙනුත් ඔය පිළිකුල් සහගත වචන අනිත් අයට අප්‍රසන්න ජුගුප්සා සහගත අහන්න හිතෙන්නේ නැති කටහුර අනිත් අයගේ ද්වේෂය ඇවිස්සෙන සුළු වචන අපේ කටිනුත් පිට වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඒ වෙලාවට ගූතභානී පිළිකුල් වචන කතා කරා. පුප්පභානී දෙවෙනි කට්ටිය. පුප්පභානී කියන්නේ පුප්ප කියලා කියන්නේ මල් වල ස්වභාවය මොකද්ද? මල් හරීම ලස්සනයි, ආකර්ශනීයයි, සුවඳයි. හැබැයි తాවකාලිකයි. ටික වෙලාවට ඒව පවතින ලස්සන. අන්න ඒ වගේ වචන කතා කරන අයත් ඉන්නවා. නේද? කතා කරනකොට හරියට පණ දෙන්න බොහොම ආදරයෙන් සෙනෙහසින් ඔක්කොම කතා කරනවා. හැබැයි තමන්ගේ වැඩේ කරගන්නකම් විතරයි. එහෙම අයට කියන්නේ පුප්පභානී. ඒ වගේ අයත් අපි සමාජෙ ඉන්නෝනේ. නේද? ඊළඟට තුන්වෙනි උදවියට කියනවා මధుභානී. මధు කියන්නේ මීපැණි. කනට මීපැණි වැක්කරුවාම හරීම මිහිරි කියලා ඔය පැරණි කවියන්ගේ උපමාවක් තියෙනවා. ගෙදර ගිහිල්ලා ඕක ටෙස්ට් කරලා බලන්න යන්න එපා. කන කුඹිකයි සාමාන්‍ය කතාවක් විතරයි ඒක. ඒතර අන්න ඒ වගේ කනට මීපැණි වක්කර මී බිඳු වට්ටන්නාසේ මිහිරියාවෙන් වචන කතා කරනවා. ඒ අය ජුගුප් සහගත නෑ. පිළිකුල් සහගත වචන නෙවෙයි. පිළිකුල් නැති වචන. මිතභානී කියලා කියන්නේ ඔය එක දිගට වැඩි
පුරසාරං කියව ඉන්නේ නැතුව පමණ දැනගෙන කතා කරනවා. සමහරු ඉන්නෝනේ කතාවක් පටන් ගත්තහම සීමාවක් නැහැ. අලගිය තැන් මුලගිය තැන් ඔක්කොම වටේ කියවලා අන්තිමේදී පටන් ගත්ත තැන මතක නැහැ. නේද? අනිත් එක්කනාගෙන් තමයි අහන්නේ කොහෙන්ද මම පටන් ගත්තේ කියලා. එයා තමයි ඉතින් මතක් කරලා දෙන්නේ. එහෙම අයත් ඉන්නවා. එතකොට අන්න ඒ වාගේ අපි මේ කියන වචන ಜಾති හතරම අපි දෛනික ජීවිතයේ අඩු වැඩි වශයෙන් කතා කරනවා ඇති. ඒ කියන්නේ මොකද්ද අපි හොඳයි නරකයි දෙකම දෙවිදිහටම කතා කරනවා. ඒ කියන්නේ පිළිකුල් වචනත් පිළිකුල් නැති වචනත් අපි අතිනුත් කතා වෙනවා. ඊළඟට පිළිකුල් සහගත ක්‍රියාකාරකම්. අපෝ මට නම් පිළිකුල් ඔය වැඩේ. එහෙම කියන අය ඉන්න නේද? එතකොට දැන් සත්ව ඝාතනය, හොරකම, කාම මිත්‍යාචාරය වගේ කායික ක්‍රියාකාරකම් පිළිකුල් සහගත දේවල්. ඒට ප්‍රතිවිරුද්ධ දේවල් ගත්තොත් ඒට ප්‍රතිවිරුද්ධ දේවල් සත්ව ඝාතනයට ප්‍රතිවිරුද්ධ දේ තමයි අභේදානය. හොරකමට ප්‍රතිවිරුද්ධ දේ තමයි දානය, දන් දීම. කාම මිත්‍යාචාරයට ප්‍රතිවිරුද්ධ දේ තමයි බ්‍රහ්මචාරී ජීවිතය. ඉතින් අපි ඒ විදිහට ජෛනික ජීවිතයේ අඳුරු වැඩි ওই විදි පිළිකුල් නැති දේවල් කරනවා. නේද? ඊළඟට සිතුවිලිත් සමහරුන්ගේ සිතුවිලි පිළිකුල්. හැමතිස්සෙම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, කුහකකම් වැනි නපුරු සිතුවිලි වලින් හිත ගඳ ගස්සගෙන ඉන්නේ. සමහරුන්ගේ සිත්වල බොහෝම ලස්සන මටසිලිටි බොහොම හොඳ සිතුවිලි පිරීලා තියෙන කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව වැනි සිතුවිලි තියෙනවා. ඒත් දැන් ඔන්න ඔය වාගේ සිතින් කයින් වචනයෙන් හොඳත් කරන නරකත් කරන අය අපේ සමාජයේ ඉන්නවා. එහෙම අය සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට හොඳ කරන වෙලාවට අපි යාළගේ ඇලෙනවා, නරක කරන වෙලාවට ගැටෙනවා. එහෙමනේ වෙන්නේ ගොඩක් වෙලාවට නේද? දැන් මුලින් කෙනා තනිකරම නරකයි. අනිත් දෙවෙනි කෙනා තනිකරම හොඳයි. එතකොට නරක එක්කෙනාගේ අපි ගැටෙනවා, හොඳ එක්කෙනාගේ ඇලෙනවා. එතකොට හොඳයි නරකයි දෙකම තියෙන ලක්ෂණ තියෙන අය නම් අපි ඒ වාගේ තැන්වල ඇලෙන ගැටෙන දෙක කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු භික්ඛවේ භික්ඛු කාලේන කාලං අපටිකූලේච පටික්කූලේට පටික්කූල සංඤේ විහෙරේ. පිළිකුල් නොවන දේත් පිළිකුල් දේත් පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ අර ලක්ෂණ දෙකම තියෙන අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් ඔන්න පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න කියනවා. ආයිත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාදු භික්ඛවේ භික්ඛු කාලේන කාලං පටික්කූලේච අපටිකූලේච අපටිකූල සංඤේ විහෙරති. එක්කෙනෙක් හම්බ වෙනවා පිළිකුල් සහගතයි පිළිකුල් සහගත නොවන ස්වභාවයන්ගෙන් යුක්ත. එයා සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඒ දේ සම්බන්ධයෙන් කොහොමද ඉන්න කිව්වේ? පිළිකුල් සහගත නොවන සංඥාවෙන් වාසය කර. ඒ කියන්නේ සුභ සංඥාවෙන් වාසය කරන්න කියලා කියනවා. දැන් ඔන්න 4 දෙනෙක් ගැන කිව්වා. ඊට පස්සේ පස්වෙනි එක්කෙනා සාදු භික්ඛවේ භික්ඛු කාලේන කාලං අපටිකූලංච පටික්කූලංච තදුභයං අභිනිවජ්ජෙත්වා. මේ පිළිකුල් සහගත ස්වභාවයයි පිළිකුල් සහගත නොවන ස්වභාවයයි කියන දෙකම ඉක්මවා ගිය උපේක්ඛකෝ විහෙරෙය්‍ය සතෝ සම්පජානෝ. උපේක්ෂා සහගතව වාසය කරන්න කියලා කියනවා. නිකන් නෙවෙයි. සිහියෙන් සහ නුවණින් යුතුව. එතකොට සිහියෙන් නුවණින් උපේක්ෂක වෙන කෙනා මොකද කරන්නේ? සැපෙහි ඇලෙන්නෙත් නැහැ, දුකෙහි ගැටෙන්නෙත් නැහැ. ඒක තමයි සිහි නුවණින් උපේක්ෂක වීම කියලා කියන්නේ. එතකොට සැපෙහි උපේක්ෂාව තුල සැපෙහි ඇලෙන්නෙත් නැති නිසා, දුකෙහි ගැටෙන්නෙත් නැති නිසා සිහිය ඊටාම හොඳින් පුරුදු කරන්න ඕන. සිහිය පුරුදු කරේ නැති වුණොත් මොකද වෙන්නේ? උපේක්ෂාව හොඳයයි හිතන්න පුළුවන්. උපේක්ෂාව කියන එකත් හොඳ තත්ත්වයක් නෙවෙයි. උපේක්ෂාවෙත් ඇලෙන්න ඕන නැහැ. ඇයි ඒ? උපේක්ෂාව කියන්නේ වේදනාවක් නේ. ඒ වේදනාව ස්ථිරසාර නැහැ. ඒකත් වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවොත් ඒක මෝහය
ඉස්මතු කරන්න හේතු වෙන කාරණයක් වෙනවා. අන්න ඒ නිසා උපේක්ෂාවේ සිහිය නුවණ අනිවාර්යයෙන්ම යෙදවන්න ඕන කියන එක බුදුහාමුදුරුවෝ අවධානය කරනවා. උපේක්ෂාව කියලා කියන්නේ මධ්‍යස්ත වීම. මධ්‍යස්ත වෙන්නත් ඕන සිහියෙන් නුවණින් යුක්තව. සිහිය නුවණ නැතුව මධ්‍යස්ත වුණොත් එතන මෝහය ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ අවධානය කරනවා. දැන් ඇයි බුදුහාමුදුරුවෝ මේ වාගේ කියමනක් දේශනා කළා තියෙන්නේ? විශේෂයෙන්ම පින්නතුනි මේ භාවනා කරන උදවියට මෙන්න මේ ඉගැන්වීම හරීම වැදගත්. දවසක් බුදුහාමුදුරුවෝ ස්වාමින් වහන්සේලා පිරිසකට මේ කාමයන්ගේ ආදීනව ගැන, කාමයන්ගේ තියෙන ජුගුප්සා සහගත පිළිකුල් සහගත ස්වභාවය ගැන කියලා ඒවයි ගිජු වෙලා හිටියොත් ඒවා නිසා විඳින්න වෙන දුක් හන්දරාව ගැන ආදීනව ගොඩාක් බණට කිව්වා. එහෙම බණට කියලා පුළුවන් මේ කාමයන්ගේ ආදීනව ගැන හිතන්න භාවනා කරන්න කියලා උන්වහන්සේ විවේක ගන්න භාවනා කරන්න කැලේකට වැඩිය. සතියකට පස්සේ බුදුරජාණන් වහන්සේ වනගත වෙලා පන්සලට ඇවිල්ලා බලනකොට පන්සලේ හාමුදුරුවෝ අඩුයි. හිටපු හාමුදුරුවෝ නැහැ. ඉතින් ආනන්ද හාමුදුරන්ට කතා කරලා අහන කෝ ආනන්ද මේ පන්සලේ හිටපු භික්ෂුන් වහන්සේලා. අනේ බුදුරජාණන් වහන්සේ හරි වැඩක් නෙුනේ. ඔබ වහන්සේ ධර්ම දේශනා කරලා ගියානේ කාමයන්ගේ ආදීනව ගැන කියලා, භයානකකම ගැන කියලා. හාමුදුරුවෝ මේ කාමයන්ගේ භයානකකම ගැන භාවනා කරලා ඒවත් එක්ක ගැටිලා බය ඇති කරගෙන ගොඩක් අය සියදිවි හානි කරගත්තා. ගොඩක් අය බය වෙලා මේ සසරට වැටෙන්න උනොත් මහා දුක් විඳින්න වෙයි කියලා දුකෙහි ගැටිලා තමන් එක්ක ගැටුම් ඇති කරගෙන මානසික කම්පන ඇති කරගෙන මේ එක එක්කෙනා එල්ලිලා මැරිලා බඩ කපාගෙන මැරිලා ওই විදිහට සියදිවි හානි කරගෙන. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉක්මනට ඉතිරි හාමුදුරුවෝ ටිකට වඩින්න කියලා. දැන් ඇති ඔය අසුබය වැඩුව ඇති. ඒ නිසා දැන් පුළුවන් තරම් මෛත්‍රී භාවනාව කරන්න කියලා ඉවර වෙලා නැවත භාවනා කර්මස්ථානේ වෙනස් කළා. අන්න මොකද හේතුව සිහිය නුවණ භාවිතා කරන්නේ නැතුව අසුබය වැදුවොත් අසුබේ ගොඩක් අය මොකද කරන්නේ? ඇලෙනවා. අසුබෙහි ගැටෙනවා. සිහිය නුවණ භාවිතා කරන්නේ නැතුව මෛත්‍රී කරන්න ගියොත් මොකද වෙන්නේ? මෛත්‍රී කරන්න ගියොත් ඇලෙනවා. නේද? දැන් ඔය සමහර අම්මල මාත් එක්කම කියලා තියෙන අනේ ස්වාමීන් වහන්සේ මං හැමදාම වරද්දන්නේ නැතුව හැමෝටම මෛත්‍රී කරනවා. මහත්තයගෙන් පටන් ගන්නේ මහත්තයට වෙනම මෛත්‍රී කරනවා, දරුවන්ට වෙනම මෛත්‍රී කරනවා. මහත්තය ලංකාවේ නැත්තම් රට ගියාම ෆොටෝ එක දිහා බලාගෙන හරි මෛත්‍රී කරනවා. වෙනම මෛත්‍රී කරනවා කියලා කියනවා. එහෙම වෙනම මෛත්‍රී කරන්න බෑ. ඒක වෙනම මෛත්‍රී කළොත් ඒක භාවනාවක් නෙවෙයි ඇත්තටම කියනවා. ඒක ආශිර්වාදයක්, සෙත් පැතීමක්, ඒක බැඳීම මුල් කරගෙන කරන ක්‍රියාවක්. නේද? වෙන් කරගන්නවා කියන්නේ කොහොමද වෙන් කරගන්නේ? මමත්වයෙන්. මගේ මහත්තය, මගේ පුතා, මගේ දුව, මගේ මුණුබුරා. ඒ මගේ කම තියෙන එක. එතන මගේ කම කියලා කියන්නේ මොකද්ද? රාගය, ලෝභය, බැඳීම. ඒක කුසලයක් නෙවෙයි, ඒක අකුසල භාවනා ඒවට කියන්නේ. හැබැයි ඒ තුල වෙන්නේ හොඳ දෙයක්. ක්ලේශයක් තිබුණට හිතන්නේ යහපතක් වෙන්න කියලා. බැඳීමෙන් යුතුව තමන්ගේ සුවපත් කරගන්න කරන ප්‍රයත්නයක්. ඒක ආශිර්වාදයක්. සෙත් පැතුමක්. අනිත් අයට සෙත් පතපත හිටිය කියලා තමන්ට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. නේද? එහෙම අය අනුන්ගේ හරක් බලන අය. ඒ නිසා අනුන්ගේ හරකුත් බලන්න ඕන. හැබැයි විටින් විට තමන්ගේ හරකත් බලා ගන්න ඕන. ඒ නිසා මොකද කරන්න ඕන? තමන්ගේ හිතේ මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ විදිහට භික්ෂුන් වහන්සේලාට පිළිකුල් සහගත දේ පිළිකුල් සහගත නොවන සංඥාවෙන් වාසය කරන්න කිව්වොත්. ඇයි? පිළිකුල් සහගත නොවන දේ පිළිකුල් සහගත සංඥාවෙන් වාසය කරන්නේ
ඇයි කියන එක අවධාරණය කරනවා. දැන් පළවෙනියෙන්ම කිව්වේ පිළිකුල් නොවන දේ සම්බන්ධයෙන් පිළිකුල හිතන්න කියලානේ. පිළිකුල් නොවන දේ කියලා කියන්නේ සුබ දේ. ඒතර සුබ දේ පිළිකුල් විදියට අසුබ විදියට හිතුවොත් මොකද්ද වෙන්නේ? අන්න යාගේ හිතේ රාගය ඉපදිලා තියෙන එක දුරු වෙනවා. මාමේ රජනීයේසු ධම්මේසු රාගෝ උදපාදි. ඇලෙන සුළු ධර්මයන්හි මගේ හිතේ රාගය ඇති නොවේවා කියලා හිතනවා. අන්නේ විදිහට හිතන්න ඕන. එතකොට එහෙම හිතන කෙනා ඇලෙන තැන්වල පිළිකුල් සහගතව හිතනකොට නොඇලී ඉන්නවා. එතකොට තවත් දෙයක් තියෙනවා. මොකද්ද ඒ? නොඇලෙන තැන් තියෙනවා. නොඇලෙන තැන්වල ඒ කියන්නේ පිළිකුල තියෙන තැන්වල පිළිකුල නැති විදියට හිතන්න ඕන. එහෙම හිතනකොට ගැටෙන්නේ නැහැ. පිළිකුල් සහගත තැන්වල මං කියවනේ අසුභය වඩනකොට සමහරවිට ඒක ප්‍රිය නැහැ, ගැටෙනවා. එතකොට ගැටුණාම වෙන්නේ හිතේ ඇති වෙනවා ද්වේෂය. දැන් බලන්න මෙහෙම හිතන්න. දැන් අපි ගත්තොත් මේ පරලෝසපත් මෑණියන්. මේ මෑණියන්ගේ වියෝගය කියන එක. මේ ස්වාමි පුරුෂයා මහත්මයා සහ දරුවන් අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. නේද? දැන් මේ සිද්ධිය ගත්තොත් ඒ සිද්ධිය සුබ සිද්ධියද අසුබ සිද්ධියක්ද? අසුබ සිද්ධියක්. නේද? ඒ අසුභය මුල් කරගෙන ඔබේ හිතේ ඇති වෙලා තියෙනවා මොකද්ද? දුකක්. දුක කියන්නේම මොකද්ද? දුක කියන්නේම පටිඝය. දුකට අපි කරන්නේ මූලිකව දුක පෙන්වන්නේ කොහොමද? දුක පෙන්වන්නේ අසරණ දුක හමුවේ අසරණ වුණාම ඒ දුක පෙන්වන ක්‍රමය තමයි අඬන එක. නේද? අඬනවා කියන්නේ මොකද්ද? කැමැති දේ නොලැබීම තුල අකමැති දේ ලැබීම තුල ඇති වෙන මානසික කම්පනය ප්‍රකාශනය කරන මාධ්‍ය. දැන් පුංචි ළමෙක් මොනවා හරි එකකට කැමති වෙනවා. අම්මා ළඟ සල්ලි නැත්තම් ඉල්ලන දේ නුසුදුසුයි නම් දෙන්නේ නැහැ. අම්මට ගහන්නත් බෑ, අම්මාව පරාජය කරන්න බෑ. ළමයට තියෙන එකම දේ මොකද්ද? තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරනවා මාධ්‍යෙන්. මොකද්ද කරන මාධ්‍ය? අඬනවා. ඒතර අඬනවා කියන්නේ මොකද්ද? අඬනවා කියන්නේ ද්වේෂ සහගත ක්‍රියාවක්. ඒකෙන් තමන් අධ්‍යාත්මිකව දුර්වල වෙනවා, පිරිහෙනවා. එහෙනම් අඬාන ඉඳලා වැඩක් නැහැ. එතකොට මේ අසුබ සංඥාව, මේ මරණය නැමැති ප්‍රිය කෙනෙක් මැරුණා කියන මේ අසුබ සංඥාව සුබ විදියට හිතනවා. කොහොමද හිතන්නේ? මෙහි හිටියනම් ලෙඩ වෙලා දුක් වෙලා වේදනාවෙන් ඉන්නවා. නේද? දැන් ඉපදිච්ච තැන සතුටින් ඇති කියලා එහෙම හිතන්න බැරිද? පුළුවන්. පින් කරපු කෙනෙක්, හිත හදාගත්ත කෙනෙක් දැන් හොඳ තැනක ඇති. හිතන්න දැන් මේ මෑණියන් කොහේ හරි අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳගෙන දැන් ඉපදිලා ඉන්නවා කියලා පුංචි අතදරුවෙක් විදිහට. එතකොට හරියට බැලුවොත් එහි අය කොච්චර සතුටු වෙනවද? නේද? අපිට දරුවෙක් ලැබුණා කියලා. මෙහි අය අඬනවා, වැළපෙනවා, අත වෙනවා, දුක් වෙනවා. අපේ නෝන නැති වුණා, නැන්ද නැති වුණා, අම්මා නැති වුණා, නංගි නැති වුණා ආදී වශයෙන් අපේකම මමත්වයේ මුල් කරගෙන ඇඬුවට ගිහිපු එක්කෙනා තව කට්ටියක් සතුටු කරනවා. නේ? අපිත් එහෙම තමයි. අපි දැන් කලින් කොහෙන් හරි ඉපදිලා හිටපු තැනක මැරිලානේ මෙහිට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපේ වියෝගය නිසා ගියාත්මේ අපේ නෑයෝ කී දෙනෙක් තාම අඬනව ඇද්ද? නේද? අපිට මේ ඇඬුම ගැන දැනීමක්වත් හැඟීමක්වත් තියෙනවද? නෑ. අපි මෙහි ඉන්න අය සතුටු කර කර ඉන්නවා. මේක තමයි යථාර්ථය. මෙන්න මේ යථාර්ථය දැක්කොත් අපි ඒ දුකෙහි ගැටෙන්න යන්නේ නැහැ. කම්පනය ඇති කරගන්නේ නැහැ. සමහර වෙලාවට පින්නතුනේ ඔය ලෙඩ රෝග හැදුනහම සමහරු හිතනවා අයියෝ මෙයා පුදුමාකාර විදිහට පින් කරපු කෙනෙක්නේ. මෙහෙම පින් කළත් ඇයි මෙයාට මේ විදිහට විඳවන්න උනේ කියලා එහෙම හිතනවනේ.
අන්න එතකොට මොකද වෙන්නේ? අර සුබ දේ අසුබ විදිහට දැක්කා. දැන් ඔය ලෙඩය අසුබ දෙයක්නේ. ඒක සුබයක් විදිහට දකින්න කෙනෙකුට පුළුවන් කමක් නැහැ. මොනෝ කරන්නද? කර්ම විපාක විඳින්න වෙනවා. විඳින්නත් පුළුවන් කර්ම විපාක දැන් මෙහි පරිසරයේ මේ හොඳ වටපිටාව තියෙන වෙලාව මෙහිදීම ඔය දුක් ටික විඳලා ගියාට පස්සේ යන තැනක පටන් ගන්න ආපහු හොඳ සුබ විදිහටනේ නේද? මෙහි කර්ම ටික ගෙවලා ගියාට පස්සේ ආයෙත් ඉපදෙන තැනක් නම් එතනදී හොඳට අර මෙහිදී ගෙවිච්ච නිසා නැවත විපාක දෙන්න ඒවන් නරක කර්ම නැති නිසා යන තැන හොඳ කරගනින්නේ කියලා එහෙම හිතන්න ඕන. නැත්තම් මෙහි කර්ම ටික විපාක නොදී ඉතුරු කරගත්තොත් ওই දුක් සහගත විපාක දෙන කර්ම ටික ඉතුරු කරගත්තොත් මොකද වෙන්නේ? ආයේ යන තැන ගිහිල්ලා ඒ කර්ම විපාක ආපහු මුලින්ද විදවන්න ගන්නවා. නේද? එතකොට අන්න ඒ විදිහට ඔබට පුළුවන්කම තියෙනවා නම් පිළිකුල් සහගත දේ තුල එහෙම නැත්නම් අපි අකමැති දේ තුල කැමැති අරමුණක් කොහේ හරි හොයාගන්න සුබයක් හොයාගන්න වාසිදායක පැත්තක් හොයාගන්න අර අකමැති දේ තුල ඇතිවන ගැටීම ද්වේෂය පාලනය කරගන්න ඔබට හැකියාව තියෙනවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට නිතර දෙවේල හිතන්න කල්පනා කරන්න කියලා කියන්නේ. බලන්න කොච්චර මනෝවිද්‍යාත්මක පදනමක ඉඳලාද බුදුහාඳුරු මේ විග්‍රහය කරන්න කියලා. ඊළඟ කාරණාව තමයි පින්වත්නි දැන් අපි පැහැදිලි කළා පිළිකුල් නොවන දේවල් ඒ කියන්නේ ලස්සන දේවල් කැත විදියට හිතනකොට ලස්සන දේවල් වල ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ කැත දේවල් ලස්සන වෙන අවස්ථාවකුත් තියෙනවා කියලා හිතුවාම කැත දේවල් වල ගැටෙන්න යන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ තුල රාගය ඇති වෙන්නෙත් නැහැ, ද්වේෂය ඇති වෙන්නෙත් නැහැ. ලස්සනයි කැතයි දෙකම තියෙන අරමුණු හමුවේදී උනත් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඉතින් ඇලීම් ගැටීම් නැත්තම් ඊළඟට එන්නේ මොකද්ද? මධ්‍යස්ථ භාවය. නේද? උපේක්ෂක වෙනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් ඇලෙන එක හරිම නරකයි, ගැටෙන එකත් හරිම නරකයි. ඒ නිසා පුළුවන් තරම් උපේක්ෂක වීම හොඳයි. අරමුණු හමුවේ උපේක්ෂක වීම හොඳයි. හැබැයි තේරුම් ගන්න ඕනේ උපේක්ෂක වෙන්න ඕන අර අන්තිමට කියපු විදිහට කොහොමද? සති සම්පජාඤ්ඤ කියන ලක්ෂණ දෙකෙන් යුතුව. මොකද සමහර වෙලාවට අපි දන්නේ නැතුනට උපේක්ෂාව තුල ඇති වෙනවා අවිජ්ජානුසය කියන අනුසය ක්ලේශය. මෙහෙම හොඳයි කියලා අර ඒ උපේක්ෂාව හොඳයි කියලා ඒක වළඳ ගන්නවා ඊට පස්සේ. මම ඉතින් සැපේ ඇලෙන්නෙත් නැහැ, දුකේ ගැටෙන්නෙත් නැහැ. මේ විදිය හොඳයි. මේක වෙනස් වෙන්නේ නැහැ කියලා ඒක නොවෙනස් වෙන ස්වභාවයක් කියලා හිතලා අල්ල ගන්නවා. හැබැයි උපේක්ෂාවත් වෙනස් වෙනවා. දැන් මේ සැප දුක් උපේක්ඛා කියන වචන තුන ගත්තොත් හරියට බැලුවොත් මොනවද මේ? මේවා වේදනාවල් නේද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. බුදුහාමුදුරුවෝ වේදනාව කියන එක විග්‍රහ කරන තැන්වල දීලා තියෙන උදාහරණය තමයි මොකද්ද? වේදනා බුබ්බුලූපම. වේදනාව කියන්නේ හරියට දිය බුබුලක් වගේ. ගලක් අරගෙන වතුරට ගැහුවොත් ඒ වතුරෙන් එක සැරේටම දිය බුබුලක් හට ගන්නවා. මොකද වෙන්නේ? හටගත් සැනින්ම නැවත නැති වෙලා යනවා. අන්න ඒ විදිහට කවුරු හරි කෙනෙක් සුඛ වේදනාවක් අත්විඳිනව නම් එසැනින්ම යාට ඒ වේදනාව නැති වෙලා ඒ වේදනාව දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපේක්ඛාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. මෙහෙම හිතන්න. ඇහෙන් ලස්සන රූපයක් දකිනවා. එතකොට ඒ ලස්සන රූපය මුල් කරගෙන එයාට හටගන්නවා සුඛ සහගත වේදනා. ඒකට අපි කියනවා චක්කු සම්පස්සජා සුඛ වේදනා කියලා. ඇහෙන් චක්කු සම්පස්සේ මුල් කරගෙන හටගන්නවා සුඛ වේදනාවක්. ඒ වේදනාව දැන් ඇහෙන් දැක්ක රූපය නිසානේ ඒක ඇති උනේ.
එතකොට මෙයාට කනට දැනෙනවා මිහිරි ශබ්දයක්, ලස්සන සින්දුවක්. එතකොට ලස්සන සින්දුව ඇහෙනවත් එක්කම කනට මොකද වෙන්නේ? සෝත සම්පස්සජා සුඛ වේදනා. එතකොට සෝත සම්පස්සේ මුල් කරගෙන හටගත් සුඛ වේදනාව නිසා චක්කු සම්පස්සේ නිසා හටගත් සුඛ වේදනාව මොකද වෙන්නේ? නැති වෙනවා. අන්න සුඛ වේදනාව තුළිනුත් තව සුඛ වේදනාවක් නැති වෙන්න පුළුවන්. සුඛ වේදනාව නැති වෙන දුක්ඛ වේදනාවක් මෙන්න ඕනේ. සුඛ වේදනාව හටගත්ත ස්වභාවය වෙනස් වීම තුළ වෙනත් සුඛ වේදනාවක් හට ගැනීම තුළ මුලින් හටගත් වේදනාව නැති වෙන්න පුළුවන්. ඒ හැම එකකින්ම අපිට පැහැදිලි කරන්නේ මොකද්ද? මේ වේදනාව එතරම්ම ඉක්මනට වෙනස් වෙනවා කියලා. නේද? එතරම් ඉක්මනට වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනව නම් මොකද කරන්න ඕන? වෙනස් වෙන වේදනාවල තණ්හාවෙන් බැඳෙන්නවත්, ද්වේෂයෙන් ගැටෙන්නවත්, මෝහයෙන් මුලා වෙන්නවත් අවශ්‍ය වන්නේ නැහැ. නේද? වෙනස් වෙන දේවල් නොවෙනස්ව පවත්ව ගන්න උත්සාහ කළොත් අසාර්ථක උත්සාහයක අවසාන ඵලය මොකක්ද? දුක විතරයි. නේද? එහෙනම් මේ ලෝකයේ ජීවත් වෙන හැම දෙනාටම පින්නතුනි මේ පටික්කුල ස්වභාවය සහ අපටික්කුල ස්වභාවය, ඒ කියන්නේ සුභ ස්වභාවය සහ අසුභ ස්වභාවය අත්විඳින්න වෙනවා. තව විදිහකින් කියනවා නම් හොඳ සහ නරක අත්විඳින්න වෙනවා. එහෙම අත්විඳින්න වෙන වෙලාවල අපි අධ්‍යාත්මික වශයෙන් දුර්වල වෙන්නේ නැතුව ඉන්න අවශ්‍ය මානසිකත්වය ගොඩනගා ගන්න ඕන. දැන් ලෝකයකට ආවම ඒ ලෝකේ හැටිනේ. ලෝකය කියන්නේ සර්ව සුභම තැනක් නෙවෙයි. නේද? ලෝකේ පුරාවටම තියෙන ලස්සනම රූප විතරද? මිහිරිම ශබ්ද විතරද? ලෝකේ පුරාවට තියෙන සුවඳම විතරද? රස ජාතිම විතරද අපිට දිවට භුක්ති විඳින්නේ? නෑ. නේද? සුවසහගත ස්පර්ශ විතරමද ලෝකේ තියෙන්නේ? නෑ. ලෝකය කියලා කියන්නේ හොඳ නරක දෙකේම සම්මිශ්‍රණයක්. ලෝකයත් එහෙමයි, ලෝකයාත් එහෙමයි. ලෝකයා කියන්නේ කවුද? ලෝකයා කියන්නේ ලෝකේ ජීවත් වෙන අය. නේද? සාමාන්‍ය ලෝකයා කියන්නේ නම් මිනිහ මහා ලෝකයා කියලා කිව්වම ටිකක් ඒක අවඥා සහගත කරන ප්‍රකාශනයක්. නමුත් ලෝකයා කියලා කියන්නේ ලෝකේ ජීවත් වෙන කෙනා කෙනෙක්. ඒතර ඒ ලෝකයේ ජීවත් වෙන කෙනා තුලත් පින්වත්නි අර කියපු තාලෙම සුභ ලක්ෂණ තියෙනවා. ප්‍රිය අප්‍රිය ලක්ෂණ තියෙනවා. නේද? එතකොට ප්‍රිය දේවල් හමුවේ ඇලෙන්නත් ගියොත් එතනදී හානිය වෙන්නේ අපිට. අප්‍රිය දේවල් හමුවේ ගැටෙන්න ගියොත් එතන හානිය වෙන්නේත් අපිට. ප්‍රිය අප්‍රිය නැති මධ්‍යස්ථ දේවල් වල මුලා වෙන්න ගියොත් එතන හානිය වෙන්නේත් අපිට. ඒ නිසා මේ ප්‍රිය අප්‍රිය මධ්‍යස්ථ අරමුණු හමුවේ සිහිය නුවණ භාවිතා කරලා ඒවා වෙනස් වෙලා යන දේවල් හැටියට තේරුම් අරගෙන ඒව පරිහරණය කරන්න. එහෙම වෙනස් වෙලා යන දේවල් හැටියට තේරුම් අරගෙන පරිහරණය කරන කෙනෙකුට පින්නතුනි බුදුහාමුදුරුවෝ අවධාරණය කරනවා. මා මේ කොචි කත්තචි කිංචි රජනීයේසු ධම්මෝ රාගෝදපාද. එයාට මොන ආකාරයකින්වත් කොහිදීවත් කිනම් අරමුණකින්වත් ඇලෙන සුළු අරමුණු වල රාගය ඇති වෙන්නේ නැහැ. මොකද එයා රාගය ඇති වෙන්නේ නැත්තේ එයා ඒ අරමුණු වල පිළිකුල දකින්නට ඇලෙන සුළු අරමුණු වල පිළිකුල එයා දැකලා හිත හුරු කරලා තියෙන්නේ. ඒ වගේම එයා දෝෂනීයේසු ධම්මේසු දෝසෝදපාද. ගැටෙන සුළු අරමුණු වල එයා ගැටෙන්නෙත් නැහැ. ගැටෙන්නේ අර පිළිකුල් සහගත අරමුණු වලනේ. එයා පිළිකුල් සහගත වල අරමුණු වල ගැටෙන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ පිළිකුලේ පිළිකුල් නොවන පැත්තකුත් තියෙනවා කියලා. මේ නරක තුලත් හොඳ පැත්තක් තියෙනවා කියලා එයා දකිනවා. දැන් මේ නරක ඉස්මතු වෙලා ආවා.
හැබැයි නරකත් අනිත්‍යයි. නේද? හොඳත් අනිත්‍යයි. ලස්සනත් අනිත්‍යයි, කැතත් අනිත්‍යයි. අන්න ඒ විදිහට බලන්න. දැන් ගොඩක් වෙලාවට අනිත්‍යයි කියලා හිතන්නේ කැතය විතරනේ. නේද? කැතය විතරක් නෙවෙයි. ලස්සන ඒවත් අනිත්‍යයි. ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් මම නිතර කියන උදාහරණයක්. මලක් පිපෙන එක. පොහොට්ටු මල් පොහොට්ටුව පිපෙනවනේ. පිපෙනවා කියන්නේ මොකද්ද? පිපෙනවා කියන්නේ වෙනස් වීම. ඒක අනිත්‍යයි. හැබැයි අනිත්‍ය සුබ පැත්තට වෙනස් වුණ එකක්. පිපුණ මල ඊට පස්සේ මොකද වෙන්නේ? පර වෙනවා. ඒ මොකද්ද? ඒකත් අනිත්‍ය වෙනස් වීම. හැබැයි ඒ වෙනස් වීම නරක පැත්තට වෙනස් වීම. ඒතර පිපිල පර වෙනවා කියන එක මොකද්ද? මලට ආවේනික ලක්ෂණයක්. ඉතින් මලට ආවේනික ලක්ෂණයට එහෙම වෙන්න ඉඩ දෙන්න. ඒක අපේ කරගෙන මට ඕන විදිහට මේක හැමදාම පිපිලා තියෙන්න ඕන. මෙච්චර වෙලා පිපිලා තියෙන්න ඕන. ආදී වශයෙන් හිතලා තණ්හාවෙන් බැඳිලා හිටියොත් බැඳිච්ච දේ බැඳුන විදිහට පාලනය කරගන්න බැරි වුණාම අන්තිමේදී දුකයි. ඊට පස්සේ ඉතුරු වෙන්නේ ගැටුම. නේද? පටිඝය, තරහ, ක්ලේශය. ඉතින් අන්න ඒ විදිහට කල්පනා කරලා බලන කෙනා හැම තිස්සෙම හිත හොඳට පුරුදු කරනවා. ඒ නිසා නරක පැත්තම නෙවෙයි හොඳ පැත්තත් බලන්න. නේද? මල් ආසන දිහා ගියාම ලස්සනට තියෙන මල් පර වෙලා යන හැටිම හිතනවා වගේම පර වෙලා තියෙන මල් ගොඩවලුත් දකින්නවනේ. මේව ඉස්සෙල්ලා කොහොම තියෙන්නේ නැද්ද කියලා හිතන්න. ඔය ලෝභය හැම ඉන්නවනේ. නේද? වයසට ගිහිල්ලා ලෝභකම් කරන අය ඉන්නවනේ. අනේ මෙයා දැන් වයසට ගිහිල්ලා ලෝභකම් කරාට ඉස්සර නම් හරියට දීපු එක්කෙනෙක් නේ කියලා එහෙම හිතන්න. නේද? දැන් මෙයා මහා දඩබ්බර මිනිසෙක් කියලා හිතන්න. ඒකම අනාගතයට දාලා හිතන්න. දැන් මෙහෙ වුණා අඩු ගානේ ඇවිද ගන්න බැරි වුණාවත් හොඳ වෙන්නේ නැත කියලා ඒ විදිහට හිතන්න. එහෙම හිතනකොට මොකද වෙන්නේ? අර දැන් ඇති වෙලා තියෙන ගැටීමක් පටිඝයක් තියෙනනේ. පටිඝයක් නැති වෙනවා. ඇලීමක් තියෙනවනේ. ඇලීමත් ඇති වෙනවා. අන්න ඒ විදිහට ඔබට පුළුවන් නම් ඇලෙන තැන නොඇලී ඉන්න. ගැටෙන තැන නොගැටී ඉන්න. මුලා වෙන තැන නොමුලාව ඉන්න. ඔබ සැබවින්ම දියුණු මානසිකත්වයක් තියෙන කෙනෙක්. එහෙම කෙනාගේ හිත කොච්චර සැනසීලිදායකද? ඇයි අපි සැනසීල්ල නැති වෙලා තියෙන්නේ? විහින්ම අප විසින් කරගනු ලබන ක්‍රියාකාරකම් නිසා. අනවශ්‍ය විදිහට අපි යම් යම් දේවල් වල ඇලිලා මමය මගේ කියලා දැඩි ග්‍රහණයෙන් අල්ලගෙන ඉන්න නිසා. ඒ වගේම අනවශ්‍ය දේවල් මුල් කරගෙන ගැටෙන නිසා. මුලා වෙන නිසා අපි කොච්චරනම් මානසික පීඩාවෙන්ද ඉන්නේ. අන්න ඒ මානසික පීඩාව දුරු කරගෙන සනසිලිදායක විදිහට ජීවත් වෙන්න ඔබ මෙන්න මේ කියන කාරණා ටික ඔබේ ජීවිතයට නිතර ගලපාගෙන වාසය කරන්න වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම අංගුත්තර නිකායේ පංචක නිපාතේ තිකණ්ඩකී සූත්‍ර දේශනාව ඇසුරෙන් කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මා ඔයයන්ට දේශනා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් තිකණ්ඩකී සූත්‍රය. බුදුහාමුදුරු සාකේත නුවර තිකණ්ඩකී නම් වනයෙහි වාසය කරන කාලේ දේශනා කරපු සූත්‍ර දේශනාවක්. එහිදී උන්වහන්සේ මතක් කරනවා විටින් විට භික්ෂූන් වහන්සේ නමක් වුණාම විටින් විට පිළිකුල් නොවන අරමුණු වල පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න කියලා. එහෙම වුණාම ඇලෙන තැන්වල නොඇලී ඉන්න පුළුවන්. රාගය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පිළිකුල් අරමුණු වල පිළිකුල් නොවන සංඥාවෙන් වාසය කරන්න. පිළිකුල් අරමුණෙහි ගැටෙන්න යන අවස්ථාවේ පිළිකුල් නොවන සංඥාවෙන් වාසය කරාම ගැටීම නැති කරගන්න පුළුවන්. ද්වේෂය පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම සමහර අරමුණු තියෙනවා පිළිකුල් සහගත
නොවන සහ පිළිකුල් සහගත භාවයෙන් යුක්ත අන්න එවන් අරමුණු සම්බන්ධයෙන්ොත් පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න කියනවා. ඒ තුළ ඇලෙන ගැටෙන ස්වභාව දෙකම නවත්ත ගන්න පුළුවන්. තවත් අරමුණු තියෙනවා පිළිකුල් සහගත සහ පිළිකුල් සහගත නොවන අරමුණු ඒ අරමුණු සම්බන්ධයෙන් පිළිකුල් සහගත නොවන සංඥාවෙන් වාසය කරන්න කියනවා. ඒ අරමුණු දෙක සම්බන්ධයෙන් පිළිකුල් නොවන සංඥාවෙන් වාසය කරාමත් ඇලෙන ගැටෙන ස්වභාව පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ තව අරමුණු තියෙනවා පිළිකුල් සහගත සහ පිළිකුල් සහගත නොවන දේවල් ඒ වයින් බැහැර වෙලාගේ ලික්මවා ගිහිල්ලා ඒ හැම අරමුණකම උපේක්ෂක වෙන්න කියලා කියනවා. උපේක්ෂක භාවය තුළ මොකද වෙන්නේ? රාගය ඇති වෙන්නෙත් නැහැ, ද්වේෂය ඇති වෙන්නෙත් නැහැ, මෝහය ඇති කරගන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි නිකං උපේක්ෂක වීම තුළ නෙවෙයි සතිය සම්පජඤ්ඤය කියන දෙකෙන් යුක්ත උපේක්ෂක භාවය. සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන කෙනාට මේ උපේක්ෂාවද ඇතිව නැතිව යන අනිත්‍ය වූ වේදනාවක් හැටියට යට වැටහෙනවා. එනිසා යා එවන් වේදනාවල මුලා වන්නේද නැහැ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඇලෙන තැන නොඇලි, ගැටෙන තැන නොගැටි, මුලා වෙන තැන නොමුලා වෙන්න යාගේ හිතේ රාග ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැති සිත තුළ කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැති තැන ප්‍රතිසන්දි විඥානයක් පහළ කරන්න බෑ. ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැත්නම් නැවත උපදින්නේ නැහැ. නැවත ඉපදුන්නේ නැත්නම් වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ නැහැ. වයසට යාම, ලෙඩවීම, මැරීම නැති තැන තියෙන්නේ නිවන. උපදින්නේ නැතිවීමෙන් ලැබෙන සැපත නිවන. දුක නැති තැන ලැබෙන සැපත නිවන. අන්නේ නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය මානසිකත්වය ගොඩනගා ගන්න. ඒ සඳහා ඔබට මේ අනුශාසනාව උපකාරයක්ම වේවා ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරා කටයුතු කළේ රත්මලාන නිලුම්පුර පාර අංක 36 දරණ නිවසේ පදිංචි පින්වත් ශර්ලි මල්ලව මහත්මයා ඇතුළු ඕස්ට්‍රේලියාවේ පදිංචි දූ දරු පිරිස විසින් විශේෂයෙන්ම පරලෝසපත් දුලිනි සේනාරත්න මල්ලව දයාබර ස්වාමි දියණියට මෑණියන්ට ඒ සොයුරියට පින් අනුමෝදන් කිරීමේ හෘදයාංගම බලාපොරොත්තු වෙන ඒ අනෙකුත් නම් සඳහන් කර පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කරන් නිසා බොහෝ දිනාට බණ අහන්නට සලස්වලා පහල කරගත උතුම් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් සියලු දෙනා පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ පින් අනුමෝදන්ව හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද සිද්ධ කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. මේ උතුම් කුසල් බලෙන් හැමත මෙලොව සුව වේවා, පරලොව සුව වේවා, හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.